අයිබෝවන් කියලා පිළිගන්න සිටිනාම සාහිත්‍ය ටීවී YouTube channel එකට අද මගේ පළවෙනිම වීඩියෝ එක ඔබට ගෙන්නයි සූදානම් වන්නේ. ඒ කියලා කියන්නේ සිංහල සාහිත්‍ය හැඳින්වීම පිළිබඳව පළවෙනි වීඩියෝ එක තමයි ඔබට මේ විදිහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය හදාරන දුවදරුවන්ට සිංහල සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කිරීමට තමයි සාහිත්‍ය ටීවී YouTube channel එක අපි නිර්මාණය කරන්නේ. එහිදී මම මුලින්ම කැමැති හඳුන්වන්න සිංහල සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හැඳින්වීමක් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මම හිතනවා දුවදරුවන් හැමදෙනාම මේක සාවධානව අසාගෙන ඉඳීවි. පුතේ මේ සිංහල සාහිත්‍ය නිර්මාණය වීම පිළිබඳව අපිට මූලිකව යම් අවබෝධයක් ලබා ගත යුතුයි. කොහොමද සිංහල සාහිත්‍ය නිර්මාණය වුණේ? මොන කාලවකවානුවකද මේක නිර්මාණය වුණේ කියන මූලික වපසරිය අපි අවබෝධ කරගත්තාම අපිට මුලින්ම පුළුවන් අධ්‍යයනය කරගෙන යන්න කොහොමද සිංහල සාහිත්‍ය නිර්මාණය වුණේ? මොනවද සිංහල සාහිත්‍ය අපිට අධ්‍යයනය කරන්නට එහෙම නැත්නම් ඉගෙන ගන්නට තියෙන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. එම නිසා මම මුලින්ම සඳහන් කරන්න කැමති සිංහල සාහිත්‍ය නිර්මාණය වුණේ කොහොමද කියන එකට කලින් ලෝක සාහිත්‍ය නිර්මාණය වීම පිළිබඳව යම් කරුණු කීපයක් තියෙනවා අපි අවබෝධ කරගන්න නැත්නම් අපි ඉගෙන ගන්න. ඒකෙදි සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණය කියලා කියන්නේ කාව්‍යාත්මකව නිර්මාණය කරපු යම්කිසි රචනා වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්, මේ වගේ විශේෂ යම් යම් સિદ્ધාන්ත තමයි සාහිත්‍යයක් බවට පත් වෙන්නේ. කියන්නේ එක දෙයක් නෙමෙයි රාශියක් විතර තමයි යම් සාහිත්‍යයක් නිර්මාණය වෙන්නේ. ඒකෙදි සාහිත්‍ය කියන එක නිර්මාණය වුණේ ඉස්සරලාම අපේ ලංකාවේ නෙවෙයි. මේක ಭಾರತයේ තමයි නිර්මාණය වුණේ. ඔයගොල්ලෝ අහලා ඇති රාමායනය කියලා පොතක්. මෙන්න මේ රාමායනය තමයි ලෝක සාහිත්‍ය නිර්මාණය වෙන පළවෙනිම කාව්‍ය ග්‍රන්ථය විදිහට හඳුන්වන්නේ. ඒ නිසා මේක හඳුන්වනවා රාමායනං ආදි කාව්‍යම් කියලා. රාමායනය තමයි පළවෙනිම කාව්‍ය ග්‍රන්ථය. කොහොමද රාමායනය කියන කාව්‍ය ග්‍රන්ථය නිර්මාණය වුණේ කියලා අපි අවබෝධයක් ලබා ගත යුතුයි දරුවෝ. ඒක වෙන්නේ සංස්කෘත සාහිත්‍යයට අදාළව සංස්කෘත සාහිත්‍ය උගන්වනවා රාමායනය කියන ග්‍රන්ථය නිර්මාණය වුණේ වාල්මීකි කියන ඍෂිවරයා අතින්. වාල්මීකි ඍෂිවරයා දවසක් වනයේ භාවනා කර කර ඉන්නකොට එතුමා භාවනා යෝගීවම කාලය ගත කළා. එතුමාට නම හැදෙන්නේ මේ වාල්මීකි කියලා සිදුවීමක් එක්ක. ඒ තමයි මෙතුමා භාවනා යෝගීව ඉන්නකොට එතුමා වටේට එතුමාව අල්ලලා බැඳලා තිනවා තුඹසක් වේව්. දැන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු කල්පනා කරනවා රාමායන නැත්තම් රාම කුමාරයාගේ කතා පුවත කාව්‍යයකට නගන්න අපි කාටදයි කියන්නේ කියලා. මේ වෙලාවේ දකින්න දෙවිවරු ඍෂිවරයා වාල්මීකි කියන ඍෂිවරයා භාවනා යෝගී වෙයිනවා. ඊට පස්සේ දෙවිවරු ගිහිල්ලා මේ ඍෂිවරයා ළඟට ගියාට පස්සේ ඍෂිවරයාට කතා කරනවා. ඍෂිවරයාට කතා කරපුවම ඍෂිවරයා අර තුඹස කඩාගෙන තමයි එළියට එන්නේ. සංස්කෘතයෙන් වාල්මීකි කියන්නේ තුඹසට. තුඹස කඩාගෙන ආපු නිසා නැගිටපු නිසා මෙයාට කිව්වා වාල්මීකි ඍෂිවරයයි කියලා. වාල්මීකි ඍෂිවරයාට ආරාධනා කරනවා දෙවිවරු රාම කුමාරයාගේ කතාව කාව්‍යට නගන්නේ කියලා. මෙන්න මේ ආරාධනාවට අනුව තමයි වාල්මීකි ඍෂිවරයා රාමායනේ රචනා කරන්නේ. රාමායනේ තමයි කාව්‍ය ග්‍රන්ථයන්ගේ මුල්ම කාව්‍ය ග්‍රන්ථ විදිහට ලෝක සාහිත්‍යය හඳුන්වන්නේ. මුල්ම කාව්‍ය සාහිත්‍යයේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය ඒක වුණාට මේකේ මුල්ම කාව්‍ය කුමක්ද කියන එක පිළිබඳව කතා කරොත් දවසක් වනයේට දඩේමේ එන වැද්දෙක් දකින්න අත්තක වහලා ඉන්න කැට කුරුළු යුවලා වැද්දා
මේ ප්‍රේමයෙන් වෙලිලා ඉන්න කැටකුරුළු යුවලගේ කැටකුරුල්ලට ඊතලයකින් විදිනවා. ඊතල පහර වැදලා කුරුල්ල බිමට වැටෙනවා කැටකිරිල්ලිය. විලාප දීලා අඬනවා කුරුල්ලා මැරිච්ච එකට. මේක බලාගෙන ඉන්න වාල්මීකි ඍෂිවරයාට කාව්‍යාත්මක හැඟීමක් ඇවිදිලා ඔහු කියනවා මා නිසාද ප්‍රතිෂ්ඨාන් तो मगमत सास्वादीक सम तत् कौंच मिथुनादेක මවදික්කාම මොහිතාම් කියන. මේ ප්‍රේමයෙන් වෙලිලා ඉන්න අවස්ථාවක තමන්ගේ සැමියා මැරිච්ච වේදනාවට කැටකිරිල්ල යනවා. ඒක දකින්න ඍෂිවරයා ඒ ප්‍රේමී අවස්ථාව සංස්කෘතෙන් කියනවා. මේක තමයි නිර්මාණය වෙච්ච පළවෙනිම කවිය. සංස්කෘතෙන් කිව්වොත් මේක ශ්ලෝකයක් විදිහට සංස්කෘත සාහිත්‍ය හඳුන්වනවා. මෙතනින් ආරම්භ වෙච්ච කාව්‍ය සාහිත්‍ය තමයි පුතේ සිංහල සාහිත්‍යයේ නූතනයේ දක්වාම අද දක්වාම විකාශනය වෙන්නේ. ඉන්දියාවේ ಭಾರತයේ නිර්මාණය වෙච්ච සාහිත්‍ය නිර්මාණ වල ආభాෂය ඇතුව තමයි පසු කාලීනව ලංකාවේ සාහිත්‍ය නිර්මාණය වෙන්නේ. අපි දන්නවා සීගිරි කුරුටු ගීත ගත්තාම සීගිරි කුරුටු ගීතවල තියෙනවා වන්දිමි හිමිවලා තොගොසින් නැගෙන නිවෙස්නට පිරිහුන් පගා මලයුත දිවට තෝ හදාබ කිය කිය. සීගිරිය බලන්න ආපු අයට සීගිරියේ චිත්‍ර දිහා දැකපුවාම කවි හැඟීම් පහළ වුණා. මෙහෙම චිත්‍ර බලන්න ආපු කවියෙකුට මතක් වෙනවා සීගිරියේ චිත්‍ර දැකපුවාම සීගිරි චිත්‍රවල ඉන්න සීගිරි ලලනාවන් දැකපුවාම මතක් වෙනවා තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ. ඔහු කවියක් ලියනවා වන්දිමි හිමි වලාකුර මම මුනුව වඳිමි. තොගොසින් නැගෙන නිවෙස්නට ඔයා මගේ ගෙදරට යන්න. මගේ බිරිඳ ඉන්න තැනට යන්න. පිරිහුන් පගා මලයුත දිවට තෝ හදාග කිය. ඔයා ගිහිලා කියන්න මම ඉක්මනට ගෙදර එන වෙතකම් පරිස්සමින් ඉන්න කියලා. දැන් මේ සීගිරි කුරුටු ගීතේට ආభాෂය ගත්තේ කොහෙන්ද කියලා අපි හොයලා බලපුවාම මේකත් සංස්කෘත සාහිත්‍යයේ කාලිදාස රචනා කරපු මේඝදූතයේ ආభాෂය තමයි ගන්න. මේඝදූතය කියලා කියන්නේ වලාකුළක් දූතයා කරගෙන වලාකුළ අතේ පණිවිඩයක් යවන. ඒකෙන් තමයි සංදේශ කාව්‍යයේ ආරම්භය වෙන්නේ. මෙතන කවියත් කරන්නේ සීගිරි කවිය. වන්දිම් හිමිවලා වලාකුළට කතා කරලා කියනවා ගිහිල්ලා මගේ බිරිඳට කියන්න මං එනවයි කියලා. නැකම් පරිස්සමෙන් ඉන්න කියලා පණිවිඩය යවනවා. අන්න සංස්කෘත සාහිත්‍යයේ ආభాෂයේ සිංහල සාහිත්‍යයක ගත්තා. ඒ වගේම සංස්කෘත සාහිත්‍යයේ විවිධ දැන් ඔය රාමායනය, මහාභාරතය, ඒ වගේම කාව්‍ය සාහිත්‍ය ගත්තාම කාව්‍ය අලංකාරය වගේ කෘතිවල ආభాෂය ඇතිව තමයි ලංකාවේ සාහිත්‍ය නිර්මාණය වෙන්නේ. දැන් අපි යමු ලංකාවේ සාහිත්‍යකරණයට. අපි දන්නවා ලංකාවේ සාහිත්‍ය නිර්මාණය පිළිබඳව කතා කරපුවාම යුග ගණනක් අපිට තියෙන යුග කීපයක් තියෙනවා. අනුරාධපුර යුගයෙන් තමයි අපේ සාහිත්‍ය යුගය ආරම්භ වෙන්නේ. අනුරාධපුරයේ පොළොන්නරු දඹදිව කුරුණෑගල ගම්පොළ මේ ආදී වශයෙන් සාහිත්‍ය යුග කීපයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒකෙදී මම ওই යුග පිළිබඳව ධම්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ යුග සියල්ලගේම සාහිත්‍ය කොටස් වලට බෙදිච්ච විදිය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී දැන් සාහිත්‍යයක් නිර්මාණය වුණාට පස්සේ ඒ සාහිත්‍ය වර්ගීකරණයක් වෙනවා දරුවෝ.
ඒ තමයි අපි මේ මුළු සම්පූර්ණ සාහිත්‍යයම හඳුන්වන කාව්‍ය සාහිත්‍ය කියලා. කාව්‍ය සාහිත්‍ය කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි පද්‍ය කාව්‍ය සාහිත්‍ය, අනිත් එක තමයි ගද්‍ය කාව්‍ය සාහිත්‍ය, අනිත් එක දෘශ්‍ය කාව්‍ය සාහිත්‍ය සහ මිශ්‍ර කාව්‍ය සාහිත්‍ය කියලා. දැන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ඔබ දැනගන්න ඕන මොකද්ද පද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ, මොකද්ද ගද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ, දෘශ්‍ය කාව්‍යයක්, මිශ්‍ර කාව්‍යයක් කියන්නේ මොකද්ද කියලා අනිවාර්යෙන් ඔබ දැනගෙන ඉන්න ඕන. මම කැමති මේ එකින් එකට ඔබට විස්තර කරලා දෙන්න මොකක්ද මේ පද්‍ය කාව්‍යයක් කියන්නේ කියලා. පද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ ඡන්දසින් යුක්තව රචනා කරපු කාව්‍ය තමයි පද්‍ය කාව්‍ය කියලා කියන්නේ. ඡන්දසක් කියලා කියන්නේ මොකද්ද? ඡන්දස කියලා කියන්නේ සාහිත්‍ය කාව්‍ය නිර්මාණයකරණයේදී ඡන්දස් ශාස්ත්‍රය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒක කාව්‍යකරණයට තමයි අදාළ වෙන්නේ. මේ අපි දන්නවනේ දැන් අපි අහලා තියෙනවා ඔබ දන්නවා ඇති සමුද්‍රඝෝෂ විරිතෙන් තමයි රචනා කරලා තියෙන්නේ සැලේනි සංදේශය. සමුද්‍රඝෝෂ විරිතට මාත්‍රා 18යි එක පදයක. එතකොට මාත්‍රා 18ක් තියෙනවා කියලා කියන්නේ එහෙනම් මාත්‍රා කියලා දෙයක් තියෙනවා කාව්‍යකරණයේ. මේ විදිහට ඡන්දස්යෙන් යුක්තව රචනා කරපු කාව්‍ය තමයි පද්‍ය කාව්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් මම මේක සරලව ඔබට කිව්වොත් කවියක් කියලා කියන්නේ පද්‍ය කාව්‍යයක්. පද හතරකින් යුක්තව රචනා කරපු එකක් පද්‍ය කාව්‍යයක් විදිහට අපි හඳුන්වනවා. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ තියෙනවා පද්‍ය කාව්‍යයක් වෙනු කාව්‍යමය ආකාරයෙන් පද්‍ය බන්ධනයෙන් යුක්තව රචනා කරනු ලබන්නේ පද්‍ය කාව්‍යයකයි. කාව්‍යාත්මකව දැන් මේකේ තියෙන මම උදාහරණයක් වට දීලා බලන්න පුළුවන්. දිය දිය ගොස පාල කෙරෙමින් සපැමිනි ගිය ගිය තන ඉස්වා රන් මුතුමිනි ගිය ගිය දියනාද එනමෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. දැන් ගුත්තිල කවියක් තමයි මේ ඔබට අරගෙන තියෙන උදාහරණයක් විදිහට. දැන් මේකේ තාලයකට ගායනා කරන්න පුළුවන් පද හතරකින් යුක්තව රචනා කරපු පද්‍ය කාව්‍යයක් තමයි මේ උදාහරණයක් විදිහට මම ඔබට ඉදිරිපත් කරන්නේ. මේක තමයි පද්‍ය කාව්‍ය කියලා කියන්නේ. එහෙනම් ඡන්දසින් යුක්තව පද්‍ය බන්ධනය කරනවා නම් යම් කාව්‍යයක් ඒකට කියනවා පද්‍ය කාව්‍ය කියලා. එහෙමනම් මොකද්ද ගද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ? දැන් පද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ ඡන්දසින් යුක්තව රචනා කරනවා. ගද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ ඡන්දසින් තොරව රචනා කරන දේ. ඡන්දෝ රහිතං ගද්‍යං කියලා තමයි හඳුන්වන්නේ. ඡන්දසින් තොරව. ඡන්දසක් නැහැ, මාත්‍රා ප්‍රමාණයක් නැහැ. මේක රචනා ස්වරූපයක් තමයි තියෙන්නේ. ගද්‍ය කාව්‍ය ස්වරූපේ රචනා ස්වරූපයක් තියෙනවා. මුත්සරණ වගේ කාව්‍ය ග්‍රන්ථයක් ගත්තාම මුත්සරණේ තියෙන්නේ කතා කලාවක් මේ රචනා ස්වරූපේ නව කතාවක් වගේ කියාගෙන යනවා. දැන් මම ඔබට මේ හඳුන්වා දීලා තියෙන පූජාවලිය කොටසක් එකෙනෙහි අනද මහ තෙරුන් වහන්සේ දීර්ඝ කාලෙහි තමන් වහන්සේ බුදුන් කෙරෙහි අවිනෂ්ටව කලාව මහ පෙරුම් වතුරු රඳවාගත නොහි දැස් පිරුණු කඳුලෙන් මේ ඇත්මා පළමුව මරාමුත් මාගේ බුදුන් නොමරවයි කියා ඇතුටත් බුදුන්ටත් මැදේ කුසින් සිටගත්සේක. මේක මම ඔබට මතක් කරන්න මොකක්ද අවස්ථාව කියලා. නාලාගිරි යතා රාකලගෙඩි 16ක් බීලා බුදුරජාණන් වහන්සේ විනාශ කිරීම සඳහා එන වෙලාවේ බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයා විදිහට හිටියේ අපි දන්නවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ඉදිරිපස්සට ඇවිදilla කියනවා ඔබ බුදුහාමුදුරුවෝ මරන්න කලින් මාව මරපන් කියන අදහසින් බුදුහාමුදුරුවෝ ආරක්ෂා කිරීමේ අදහසින් බුදුහාමුදුරුවෝ ඉදිරිපිට වෙනවා. බුදුහාමුදුරුවෝ මේ නාලාගිරිට බය නැහැනේ.
බුදුහාර කියන ආනන්දව අයින් වෙන්නේ. නමුත් ආනන්ද හාමුදුරු බුදුහාරට දෙන අසීමිත ගෞරවයේ භක්තිය නිසා ආනන්ද හාමුදුරු බුදුහාරයන් ඉදිරිපිට දෙනවා. මේකේ තියෙන්නේ මේ ඇත් මා පළමුව මරාමුත් මාගේ බුදුන් නොමරවයි කිය. මේ අතා ඉස්සෙල්ලා මාව මරුවට කමන්නේ මගේ බුදුහාමුදුරු මරන්නේ. දැන් මේක අර අපි කලින් කතා කරපු මේ දියදිය ගොස පළ කිරීමෙන් වගේ නෑ. මේක රචනා ස්වරූපයක් තියෙනවා. එහෙනම් දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් පුතේ ගද්‍ය කාව්‍යයක් කියලා කියන්නේ රචනා ස්වරූපයෙන් නිර්මාණය වෙච්ච කාව්‍ය ග්‍රන්ථයක්. එහෙනම් මිශ්‍ර කාව්‍යයක් කියන්නේ මොකක්ද? මිශ්‍ර කාව්‍යයක් කියලා කියන්නේ අපි ඉස්සර දැන් ඉගෙන ගත්ත ගද්‍යයයි පද්‍යයයි දෙකෙන්ම සම්මිශ්‍රණය කරලා රචනා කරපු කාව්‍ය ග්‍රන්ථ තමයි මිශ්‍ර කාව්‍ය කියලා හඳුන්වන්නේ. මේකට කියන්නේ ඔබට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ගද්‍යයන් පද්‍යයන් මිශ්‍රම් කියලා. ගද්‍යයෙන් සහ පද්‍ය කියන දෙකෙන්ම යුක්තව රචනා කරපු ග්‍රන්ථ තමයි මිශ්‍ර කාව්‍ය කියලා කියන්නේ. සංස්කෘත සාහිත්‍යය නම් මෙවැනි ග්‍රන්ථ අපිට බහුතරයක් හමු වෙනවා. පංචතන්ත්‍රයේ හිතෝපදේශය වගේ ග්‍රන්ථ මිශ්‍ර කාව්‍ය ග්‍රන්ථය විදිහට අපි හඳුන්වනවා. එහෙමනම් දැන් ඔබට තේරෙනවා ඇති කාව්‍ය සාහිත්‍යයේ කොටස් හතරක් තියෙනවා. හතරෙන් දැන් තුනක් අපි ඉගෙන ගත්තා. පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය සහ මිශ්‍ර කාව්‍ය පිළිබඳව. අපි ඊළඟට කතා කරන්නේ ඉතාමත් වැදගත් තවත් කාව්‍යකරණයේදී තවත් වැදගත් එක් කොටසක්. ඒ තමයි දෘශ්‍ය කාව්‍ය. දෘශ්‍ය කාව්‍යයක් කියලා කියන්නේ මොකක්ද? දෘශ්‍ය කියලා කියන වචනේ තේරුම තමයි බලනවා, දකිනවා කියන වචනේ. දෘශ්‍ය කියලා කියන්නේ බලනවා, දකිනවා කියන වචනේ තේරුම. දෘශ්‍ය කියන එකේ තේරුම. එහෙමනම් යම්කිසි කාව්‍යාත්මක වූ දෙයක් ඇසින් බලලා, කනෙන් අහලා රස විඳින්න පුළුවන් නම් ඒකට අපි කියනවා දෘශ්‍ය කාව්‍ය කියලා. දැන් මේක සරලවම කිව්වොත් අපි හඳුන්වන්නේ කාව්‍ය සාහිත්‍යයේදී දෘශ්‍ය කාව්‍ය කියලා කියන්නේ නාට්‍ය. දෘශ්‍ය කාව්‍ය කියන්නේ නාට්‍ය. අපි දන්නවා සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච සිංහබාහු මනමේ සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු මනමේ ආදී නාට්‍ය බල්ලොත් එක්ක බෑ නරි බෑන මේ වගේ කාව්‍ය අපි හඳුන්වනවා දෘශ්‍ය කාව්‍ය විදියට. එතකොට මේ වේදිකාවක තුල නිර්මාණය වෙච්ච වේදිකාවක් පසුබිම් කරගෙන ඉදිරිපත් කරන කාව්‍යයට තමයි අපි නාට්‍ය කියලා කියන්නේ. මේ නාට්‍යකරණය වැඩි දියුණු වෙලා තමයි පුතේ වර්තමානයේ වන විට ඒක ටෙලි නාට්‍ය බවට පත් වෙලා තියෙන්නේ. ඒක තවත් වර්ධනය වෙලා තමයි චිත්‍රපට බවට පත් වෙලා තියෙන්නේ. ඒක තවත් වර්ධනය වෙලා තමයි ටීවී සීරීස් විදිහට තවත් ලොකුට. මෙන්න මේ විදිහට මේ දෘශ්‍ය කාව්‍යකරණය දියුණු වෙලා තියෙනවා. එහෙමනම් දෘශ්‍ය කාව්‍යයක් කියලා කියන්නේ බලා රස විඳිය හැකි නාට්‍ය දෘශ්‍ය කාව්‍ය විදිහට අපි හඳුන්වනවා. ඒකෙදි දැන් අපි මේක තව ටිකක් විග්‍රහ කරොත් ඔබ සමහර විටක බලලත් ඇති බලල නැතුවත් ඇති සමහරෙක් මනමේ නාට්‍ය ගත්තාම ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ඉතාමත් ලස්සනට කාව්‍යාත්මකව ඉදිරිපත් කරනවා. මේකේ තියෙනවා ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ප්‍රේමයෙන් මාන නන්දිත වේ රංජිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ. මේ ගීත එකතු කරලා ලස්සන පදවැල් එකතු කරලා මේක සතර අභිනයෙන් යුක්තව තමයි ඉදිරිපත් කරන්නේ. මොකද සතර අභිනය කියලා කියන්නේ? සතර අභිනය කියලා කියන්නේ නළුවා තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා
ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන අභිනය හතරක් තියෙනවා. ඒක නාට්‍යකරණයේදී ඔබට ඉගෙන ගන්න පුළුවන් සිංහල සාහිත්‍යයේදී ඔබට 11 වසරේදී අනිවාර්යෙන් තියෙන සිංහ බාහු නාට්‍ය ලේනාත හැර යාම කියලා පාඩම. ඒකෙදි තියෙනවා ආංගික අභිනය, ආහාර්ය අභිනය, සාත්වික අභිනය, වාචික අභිනය කියලා. මේ අභිනය හතරක් තියෙන මේ අභිනය හතරෙන් යුක්තව ඉදිරිපත් කරන්නේ හැඟීම් ප්‍රකාශ කරන්නේ නාට්‍යයේදී. එහෙමනම් දැන් ඔබට පැහැදිලි ඇති සාහිත්‍යයක් කියලා කියන්නේ විශාල වපසරියක් තියෙන දෙයක්. ඒකෙදි අපි කතා කරන කවිය, ගීතය, ටෙලිනාට්‍ය, නාට්‍ය, චිත්‍රපට, ඒ වගේම නවකතා, කෙටි කතා මේ සියල්ල එකතු වෙන්නේ සාහිත්‍යයට. එතකොට මෙන්න මේ සාහිත්‍ය කරණයේ තුලදී සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය ග්‍රන්ථ නාමාවලියක් තියෙනවා. ඒක අනුරාධපුර යුගයේ ඉඳලා නිර්මාණය වෙච්ච ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය ගණනාවක් තියෙන අපිට බලන්න පුළුවන් මේකේ තියෙනවා. මේ බලන්න පොළොන්නරු යුගයේ මේ තියෙන්නේ සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය ග්‍රන්ථ නාමාවලිය. මේ තියෙන ගද්‍ය නාමාවලිය. ගද්‍ය කාව්‍ය මොනවද නිර්මාණය වෙලා තියෙන්නේ? පොළොන්නරු යුගයේ, දඹදිව යුගයේ, ඊට පස්සේ කුරුණෑගල යුගයේ, මහනුවර යුගයේ කියන යුගවල නිර්මාණය වෙච්ච ගද්‍ය කාව්‍ය මොනවද කියලා මේ අමාවතුර, ධර්ම ප්‍රදීපිකා, පූජාවලිය, බුත්සරණ, ධම්සරණ, සංඝසරණ, සද්ධර්ම රත්නාවලිය, ධර්ම ප්‍රදීපිකාව, පූජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාකරය, සිංහල තූප වංශය, දළදා සිරිත, ධාතු වංශය, සිංහල බෝධි වංශය, එළුවත්තනගලු වංශය, ජාතක පොත 550 ජාතක පොත කුරුණෑගල යුගයේ ලියවිච්ච සාරාර්ථ සංග්‍රහය, මේ සද්ධර්මාවාද සංග්‍රහය මේ කියන්නේ ගද්‍ය කාව්‍ය ග්‍රන්ථ. එතකොට මේ සියලුම ග්‍රන්ථ නිර්මාණය වෙලා තියෙන අපි කලින් කතා කරපු විදිහට රචනා ස්වරූපයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ පද්‍ය නාමාවලිය පොළොන්නරුව, දඹදෙණි, කෝට්ටේ, සීතාවක කියන යුගවල නිර්මාණය වෙච්ච පද්‍ය කාව්‍ය පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. මෝදේවදාව, සසාවත, කවුසුලිමින, දෙවන පරාක්‍රම බාහු රජතුමා නිර්මාණය කළේ කුසජාතකයේ මූලික කරගෙන දඹදෙණි යුගයේදී. ඒ වගේම ගුත්තිල කාව්‍ය වැත්තෑවීම රචනා කරපු ගුත්තිල ජාතක කතාව ගුත්තිල ජාතකයේ මූලික කරන කෝට්ටේ යුගයේදී නිර්මාණය වෙච්ච පුතාලට මෙන්න මේක පොඩ්ඩක් මේ වීඩියෝ එක පර්ස් කරලා හරි මේක බලලා හදලා ලියා කියාගෙන පාඩම් කරනකම් මම කියන්නේ ගොඩක් හොඳයි. මොකද සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳව අධ්‍යයනය කරනු නැත්නම් සාහිත්‍ය ඉගෙන ගන්නකොට මේ පිළිබඳව යම් අවබෝධයක් අපිට තියෙන්න ඕන. සුභාසිතිය, කුසදාවත, ලෝකෝපකාරී, ලෝවිවර සංකරාව, විදාගම මෛත්‍රී හාමුදුරුවෝ මෙන්න මේ කියන ආකාරයට ගද්‍ය පද්‍ය නාමාවලියක් අපිට සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා. මේ සාහිත්‍යකරණයේ මේ වගේ ඉතාමත් ලොකු වපසරියක් තියෙන සාහිත්‍යයක්. හැබැයි ඔයගොල්ලෝ බය වෙන්න එපා. සාමාන්‍ය පෙළ විභාගයට මේ කොහොම සාහිත්‍ය එකතු වෙලා නැහැ. ඉතාමත් රසවත් තැන් කිහිපයක් තමයි ඔබට විභාගයට මුහුණ දීමේදී පාඩම් කරන්න තියෙන. අපි ඒකත් ඉදිරියේදී කතා කරමු. එහෙමනම් දැන් ඔබට තේරෙනවා ඇති සිංහල සාහිත්‍ය නිර්මාණය මේ කොහොමද? සිංහල සාහිත්‍ය නිර්මාණයට ආభాෂය ලැබී මොන සාහිත්‍යකරණයෙන්ද? ඒ වගේම සිංහල සාහිත්‍ය මූලිකව අපි අධ්‍යයනය කරගත යුතු කොටස් ටික ඔබ මේ වෙන විට අවබෝධ කරගන්නට යෙදුණ දරුවනේ. එහෙමනම් අදට මම මේ සිංහල සාහිත්‍ය හැඳින්වීම කියන එක පිළිබඳව වීඩියෝ මාලාව අද නතර කරනවා. ඔබට මේ වීඩියෝ වලින් තවත් ඉදිරියේදීත් සාහිත්‍යකරණයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඉගෙන ගන්නට අවශ්‍යයි. අපේ සාහිත්‍ය TV YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒක bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔබට notification එකක් විදිහට බලා ගන්න පුළුවන් පාඩම් මාලාව එහෙම එකිනෙකට ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් එකතු වෙන අපිත් එක්ක ඉගෙන ගන්න සිංහල සාහිත්‍ය කියලා කියන ඉතාමත් සුන්දර රසවත් යන බහුතරයක් භූමියක් තියෙන තැන එකතු වෙන්න විභාගයට සූදානම් වෙන ගම සිංහල සාහිත්‍ය පිළිබඳව ඉගෙන ගන්න. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා සිද්ධාර්ථම තෙරුවන් සරණයි. නැවතත් මතක් කරනවා සාහිත්‍ය TV YouTube channel එකට එකතු වෙන්න. සාහිත්‍ය TV නිල Facebook පිටුවත් එක්ක එකතු වෙන්න. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ අද ඉගෙනගත්ත
පාඩම් පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යටින් මම ඒකට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.